ट्रेपीसियम के वर्गඵලය හොයන්න සූත්‍රයක් ගොඩන ගන්න කරපු ක්‍රියාකාරකමක් පුතේ. අපේ පොතේ නම් තිබෙන්නේ මෙහෙම ක්‍රියාකාරකමක් නෙමෙයි. දැන් මේකේ යාලා කරන්නේ පුතේ මේ වගේ ට්‍රපීසියමක් හදලා ඒ જાතියෙම තව එකක් කපනවා. මේ જાති ට්‍රපීසියම් දෙකක් කපනවා. කපලා මේ දෙක එකට එකහු කරලා සමාන්තරාශ්‍රයක් හදනවා. එතකොට මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය හොයලා ඒකෙන් භාගයක් ගත්තොත් ට්‍රපීසියම එනවනේ. ඒකයි මේ එහෙම කියන්නේ පුතේ. එතකොට මේ මෙතන ඉඳලා මෙතනට තියෙන දුර වෙන්නේ සිම්පල් A. මෙතන ඉඳලා මෙතනට තියෙන දුර වෙන්නේ ඔයාලට පේන්න ඕනේ මෙයාට වඩා දිගින් වැඩි මෙයා. ඒ කියන්නේ මේක අනිත් පැත්ත හරවලා තමයි මෙතන තියලා තියෙන්නේ. එයා B. එතකොට පළවෙනියට ඔයාලෙන් අහනවා AB කොටසේ දිග. AB කොටසේ දිග වෙන්නේ පුතේ සිම්පල් A එකතු කිරීම සිම්පල් B. මෙතන එන්නේ A ධන B. ඊට පස්සේ කියනවා සමාන්තරාශ්‍රයේ වර්ගඵලය ABHS වලින් සොයා එමගින් ට්‍රපීසියමක වර්ගඵලය සඳහා වන සූත්‍රය ලබා ගන්න. හරි. දැන් මම මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය හොයනවා. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වෙන්නේ ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. ඒ කියන්නේ මේ A ධන B H වලින් ගුණ කරනවා. ඒක ලියලා ගන්න නේද? පළවෙනි එක A ධන B. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වෙන්නේ මතක නැත්තම් කියලා හිතලා මම මේ ලියන්නේ ආධාරකය ගුණ කිරීම ලම්බ උස. ආධාරකය කියලා කියන්නේ පුතේ අපි ගත්ත AB වල දිග ගමු. A ධන B. ප්‍රකාශනය කියලා වරහන ඇතුලේ ලියමු. ගුණ කිරීම H ගුණ කිරීමක් දානවා නම් චූටියට දාන්න නැත්නම් x අකුරක් වෙනවා. එතකොට ට්‍රපීසියමේ වර්ගඵලය වෙන්නේ ට්‍රපීසියම් දෙකක් නෙමෙයි ඔය සමාන්තරාශ්‍රය හදන්න ගත්තේ. ට්‍රපීසියම් වෙන්නේ ඕකෙන් භාගයක්. A ධන B වාරයක් H කියන එකෙන් භාගයක් ගත්තා නම් හරි. නැත්නම් බෙදීම දෙක කියලා ගත්තත් හරි. ඊළඟ තුන්වෙනි කොටසේ A වලටයි B වලටයි H වලටයි අගේ දීලා ට්‍රපීසියමේ වර්ගඵලය අහනවා. අපි ආදේශ කරමු. A කියලා කියන්නේ 6යි. B කියන්නේ 10යි පුතේ. ගුණ කිරීම H කියන්නේ 5යි. 10යි 6යි එකතු කරාම 16යි. 16 ගුණ කිරීම 5. දෙවරක් 1යි දෙවරක් 8යි. 8 වරක් 5 40. වර්ගඵලය කියන්නේ වර්ග සෙන්ටිමීටර. ඊළඟට අපිට කියනවා අපිට දිග පළල වෙන ත්‍රිකෝණාශ්‍රිත හඩුවකින් රූපේ පරිදි අර්ධ වෘත්තාකාර කොටසක් කපලා අයින් කරලා එම කොටස නැවත අනිත් පැත්තට හයි කරලා ලාංඡනයක් හදලා තියෙනවා. එහෙනම් අපෙන් අහනවා මේකේ සිම්පල් H වල අගේ කීයද කියලා. සිම්පල් H. හරියට බලමු.
පුතේ මේකේ h කියලා කියන්නේ මෙන්න මේ උස. මම මේ ඊතලයේ දාන උස. එහෙමනම් මෙතන මම මේ ඊතලයෙන් පෙන්නන මේ උස හොයාගත්තොත් අපිට h හොයන්න පුළුවන්. ඔය ඊතලෙන් දාපු උසයි මේ ඊතලේ දාන උසයි දිගයි සමානයි පුතේ. ඇයි මේ වෘත්තයක් නේ යන්නේ අර්ධ වෘත්තයක්නේ. එතකොට එහෙමනම් මේ දිග සෙන්ටිමීටර් 7ක් වෙනවා පුතේ. ඒක 7ක් වෙන්න හේතුව පුතේ මෙයා 14ක් කියලා කියනවනේ. එයා 14 නම් ඒකෙන් භාගයක් තමයි අරේ වෙන්න ඕනේ 7යි. එතකොට h වෙන්න ඕනේ පුතේ. හරිද? සම්පූර්ණ උස 20යිනේ. 20න් 7ක් අඩු කරන්න ඕනේ. එතකොට 13යි සෙන්ටිමීටර කියලා ලැබේවි. ඔන්න මම ආයිසරයක් පැහැදිලි කළා. අපෙන් අහනවා පුතේ කපා ඉවත් කළ වෘත්ත ඛණ්ඩයේ වර්ගඵලය ගණනය කරන්න. එතකොට වෘත්ත ඛණ්ඩය කියලා කියන්නේ සම්පූර්ණ වෘත්තේ නම් πr වර්ගය වෘත්තයකින් භාගයක් නේ පුතේ තියෙන්නේ. ඒ උත්තරෙන් භාගයක් ගත්තා නම් හරි. එතකොට 7න් 22 දාමු 5 වෙනුවට r කියන්නේ 7යි. දැන් අපි ඉස්සෙල්ලා පෙන්නුවානේ. වර්ගය බෙදීම 2. එහෙම නැත්නම් ගුණ කිරීම භාගය. 7න් 22 ගුණ කිරීම 7 ගුණ කිරීම 7 ගුණ කිරීම භාගය. 7ට 7 කැපෙනවා. දෙවරක් 1යි දෙවරක් 11යි 11 වරක් 7 77. අපිට කියනවා අඳුරු කළ කොටසේ වර්ගඵලය හොයන්නලු පුතේ. එතකොට අඳුරු කළ කොටසේ වර්ගඵලය හොයන්න පුළුවන්. ඕකට ත්‍රිකෝණීය වර්ගඵලයත් එක්කව කරන්න. මම ත්‍රිකෝණීය වර්ගඵලය හොයලා ඉන්න. ත්‍රිකෝණීය වර්ගඵලය වෙන්නේ පුතේ භාගයේ ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. එතකොට මේකේ මම ආධාරකයේ කියලා ගත්තේ පුතේ මේ උඩ තියෙන රේඛාව. මෙයානේ පුතේ ආධාරකයේ වෙන්නේ මම නිල් පාටින් මාක් කරන එක. මෙයා 14 නම් මෙයා 14. එතකොට ලම්බ උස වෙන්නේ පුතේ මෙතන ඉඳලා මෙතනට තියෙන දුර. ඒක අපි ඉස්සෙල්ලා හොයාගත්තා h 13යි කියලා. නේද? ওই දෙක තමයි දැම්මේ. දෙවරක් 1යි දෙවරක් 7යි. 7 වරක් 3 21යි. 7 වරක් 1 7යි 8යි 9යි. 91යි. එහෙමනම් මුළු වර්ගඵලය වෙන්නේ පුතේ 91ට 77ක් එකතු කරනවා. 7යි 1යි 8යි 9යි 7යි 16යි. වර්ග සෙන්ටිමීටර් 168. දෙවෙනි ගාන. දෙවෙනි එකේ අපිට කියනවා පළවෙනි කොටස. ඒ වල පළවෙනි කොටස 728.3.5 ආසන්න 10ට වට යන්න. දශම ගැන බලන්න ඕනේ නැහැ එහෙනම්. ආසන්න 10 කියන්නේ පුතේ මේ එක ස්ථානයේ ඉලක්කම විතරයි බලන්න ඕනේ. 10ට බිංදුව 1 හින්දා එයා 8 හින්දා මේ පැත්තට ඉහළ 10 ගුණාකාරයට තියෙනවා. කියන්නේ 728නේ. 730ට තියෙනවා.
වැඩියෙන් නම් 700 තියෙන දශම අමතක කරලා හිතන්න. දශම ප්‍රශ්නයක් නැහැ නේ මෙතනදී. සුළු කරන්න. 5 ධන 6න් 3න් 2. එතකොට මේවා සුළු කරන්නේ පුතේ මං කිව්වා 1 බේගු දාරි. නැත්නම් බොඩ් මාස් කියන පිළිවෙලට. වරහන අල්නයන්න බෙදීම ගුණ කිරීම ධන ඍණ ඔය පිළිවෙලට කරන්නේ පුතේ. එතකොට මේ ගානේ ධන තියෙනවා අල්නයන්න තියෙනවා. එහෙනම් අනිවාර්යෙන්ම අල්නයන්න මුලින් කරලා ඉන්නම ඕනේ. 6යි 5 එකව කරලා හැම ඉන්න බෑ. හරි? 5 ඕමම තියලා පුතේ. මේක සුළු කරනවා. අල්නයන්නක් කියන්නේ ගුණ කිරීමක් කියලා හිතන්න. මෙහෙම කපන්නත් පුළුවන් නැත්නම් 6 වරක් 2 12යි. 12 තුනෙන් බෙදුවාම 4යි. 5යි 4යි 9යි. B රුපියල් 5000කට මිලදීගත් විදුලි උපකරණයක් 120ක් ලාභ ලැබෙනසේ මිල ලකුණු කරයි. අත්පිට මුදලට විකිණීමේදී කියන්නේ සල්ලි දීලා ගන්නවා නම් ආයි 105ක වට්ටමක් දෙනවා. කියන්නේ චුට්ටක් 105ක් අඩු කරනවා. ලකුණු කළ මිල කීයද අහන්න. අපිට පුළුවන් පුතේ ලාභය හොයලා ලකුණු කළ මිල හොයාගන්න. ඒක ලේසි. ලාභය ගන්නම්කෝ 5000ට අරගෙන තියෙන්නේ 120ක් ලාභ ලැබෙන්න මිල ලකුණු කරනවා. බිඳුවට බිඳුව කැපෙනවා බිඳුවට බිඳුව කැපෙනවා. එතකොට 500 ඒවා දෙකක් 1000. රුපියල් 1000ක් වැඩියෙන් ලකුණු කරන්න. එහෙමනම් ලකුණු කළ මිල වෙන්නේ පුතේ 5000ට 1000ක් එකතු කරනවා රුපියල් 6000. 6000යි කියලා ලකුණු කරලා තියෙනවා. දැන් අපිට කියනවා පුතේ වට්ටමක් දෙනවනේ 100ට 5. ඒකට වට්ටම වෙන්නේ මේ 100ට 5ක් අඩු කරනවා කියලා කියන්නේ. 6000න් 100ට 5ක්. දිවි දෙකට බින් දෙක කැපෙනවා. 300. රුපියල් 300ක් අඩු කරලා දාන්න. එහෙමනම් පුතේ මෙයා භාණ්ඩය විකුණන මිල 6000 නේ තිබ්බේ. මේකෙන් 300ක් අඩු කරලා විකුණනවා මෙයා. රුපියල් 5700ට විකුණලා දාන්න. දැන් හරිනේ 5000ට අරන් 5700ට විකුණලා. එහෙමනම් ඉතින් ලාභය කියන්නේ රුපියල් 700යි නේ. ලාභය රුපියල් 700යි. ලාභය වෙන්නේ පුතේ 5700න් 5000ක් අඩු කරනවා. අඩු කරාම රුපියල් 700යි කියලා ලැබෙනවා. තුන්වෙනි ගාන බලමු එහෙනම් අපි. තුන්වෙනි ගානේ මේ අසමානතාවය විසඳන්නේ. බලමු ගාම් පේනවා පොඩි ගානක් කියලා මූලධර්ම මතක් වෙන්න දෙන්නේ. දෙපැත්තම ඍණ 3ෙන් බෙදන්න ඕනේ.
අසමානතාවයක් ඍණ සංඛ්‍යාවකින් බෙදීමේදී හෝ ගුණ කිරීමේදී මං කිව්ව පුතේ අසමානතා ලකුණේ දිශාව මාරු වෙනවා කියලා. හරි? මේක බෙදුවාම x ඍණ 12 තුනෙන් බෙදුවාම 4යි. දැන් පුතේ මේක සංඛ්‍යා රේඛාවේ අඳින්න නෑ. මම නිකන් ඔයාලට පැහැදිලි කළොත් මේ දින ඍණ 4 ඍණ 5 ඍණ 3 මෙන්න ඍණ 4 පුතේ. x වලගේ ඍණ 4ට වඩා වැඩි. ඒ කියන්නේ මෙතනින් මේ පැත්ත. එහෙමනම් මොකක්ද අපේ ප්‍රශ්නේ? ගන්න පුළුවන් මේ අසමානතාවයේ විසඳා x ට ගත හැකි කුඩාම නිකිලේ කීය දාන්න. මේ x ළඟම තියෙන එක වෙන්නේ ඍණ 3 පුතේ. ඊට වඩා එකක් ගන්න බෑ. ඍණ 3ට වඩා ඔක්කොම වැඩි. ඒ හින්දා කුඩාම නිකිලේ වෙන්නේ පුතේ ඍණ 3යි. නිකිලයක් ලියනකොට ඉස්සරහ ලකුණක් දැම්මාම වරහණක් ඇතුලේ ලියනවා. ඊළඟට අපිට දෙනවා පුතේ මේ වර්ග ප්‍රකාශනයේ සාධක වෙන් කර ලියන්න. වර්ග ප්‍රකාශනයේ සාධක වෙන් කර ලියන්න. එතකොට අපි මේකේ සාධක වෙන් කරනකොට මෙන්න මෙහෙම කරන්නේ. මේ මුල එකයි අග එකයි ගුණ කරලා ගන්නවා. ඍණ 36යි x වර්ගය. දැන් 36 සාධක දෙකක ගුණිත විදිහට ලියාගෙන යනවා පුතේ. එක් වරක් 36 හොයාගන්න බැරි නම් දෙවරක් 18 තුන් වරක් නම් 12 හතර වරක් 9 පස් වරක් බෑ 6 වරක් 6 හරිද 6 වරක් 6 හයි අනිත් පැත්ත ලියලා වැඩ නැහැ මෙතනින් හැරෙවමනේ ඕක ලියලා අපි බලනවා අග ඍණ හින්දා අඩු කළාම 9 එන්නේ මොන සංඛ්‍යා දෙකෙන්ද කියලා අඩු කළාම 9 එන්න ඕන මේකනේ පුතේ 12න් 3ක් අඩු කළාම 9 එනවනේ. හැබැයි අඩු කළාම ඍණ 9 එන්න ඕනේ. එහෙනම් ලොකු ගාණ ඍණ විය යුතුයි. එතකොට මේක ගුණ කළාම ඍණ 36 එනවා. අඩු කළාම ඍණ 9 එනවා. දැන් මැද පදේ අයින් කරනවා පුතේ. මෙයාව අයින් කරනවා මේ සාධක දෙක. ධන 3ix මේවට x දා ගන්නවා පුතේ. ඍණ 12ix ඍණ 30. ඊළඟට අපි කරන්නේ පුතේ පද දෙක අරගෙන පොදු සාධක වෙන් කරනවා. මේ පොදු සාධක වෙන් කරන්න පුළුවන් වෙන්න තමයි තියෙන්නේ මේක. මේ දෙකෙන් x ගත්ත හැකි. x අකුරු දෙකෙන් එකක් ගත්තාම එක x අකුරක් ධන 3. එතකොට මේකේ වරහණ ඇතුළට x එන්න ඕනේ මෙතන තියෙන හින්දා. දැන් මෙතනින් x අයින් කළාම ඍණ 12 එළියට යනවා. එහෙම හරියට ගත්තාම මේ ධන 3ම මෙතනට දාමු. 12 වරක් 36 ඍණයි ධනයි ඍණ ගන්න එනවා. නැත්නම් ඍණ 36 ඍණ 12න් බෙදනවා ධන 3. එතකොට x ධන 3 එක වරහණක x ඍණ 12 අනිත් වරහණ. ඊළඟට අපිට දෙනවා සමගාමී සමීකරණ. සමගාමී සමීකරණ යනකොට අපි මේ දෙක නම් කරනවා පුතේ පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය. ඊළඟට අපි බලන්න ඕනේ සංගුණක සමාන විචල්‍ය මොකක්ද කියලා. ඉතින් මෙයාගේ සමානයි b වල. ඉලක්කම් දෙක සමානයි. ඊට පස්සේ බලන්න මේ දෙන්න ඉස්සරහා තියෙන ලකුණු දෙක මොකක්ද කියලා. ධනයි ඍණයි. ලකුණු දෙක වෙනස්. ලකුණු දෙක වෙනස් නම් පුතේ එයාව අයින් කරන්න අපි මේ සමීකරණ දෙක එකතු කළ යුතුයි. මේක විචල්‍යයක් අයින් කරන්න නැත්නම් ගාන හදන්න බෑනේ පුතේ. 2යි a ඍණ 3යි b එකතු කිරීම a ධන 3යි b එකතු කිරීම දිනවල වරහන් ලියන්න ඕනේ නැහැ. ඍණ 3 එකතු කිරීම 12.
ඕක ලියපු ගමන් හින 3යි b ධන 3යි b කැපිලා යනවා ධන ඍණ. එතකොට 2යි a ධන a කියන්නේ 3යි a 12න් 3ක් ගියාම 9. දෙපැත්තම 3ෙන් බෙදුවා. a සමානයි 3යි කියලා අපිට ලැබෙනවා. එතකොට a සමානයි 3 විතරක් තියන්න බෑ. අනිත් අගයත් අපි හොයන්න ඕනේ. ඊළඟට a සමානයි 3 කියලා මේ ආපු අගෙත්තේ කැමැති සමීකරණයකට ආදේශ කරනවා. මම ආදේශ කරන දෙකට. ඍණ තියෙන එක කරදරයි. දෙවෙනි එකට ආදේශ කරනවා. එතකොට a ධන 3යි b සමානයි 12යි. a වෙනුවට 3 ධන 3යි b 12යි. ඊළඟට මේ ධන 3 මෙහෙන් අයින් කරමු පුතේ. ඍණ 3ක් දානවා. 12 ඍණ 3ක් දානවා. 3යි b 9. දෙපැත්තම 3ෙන් බෙදනවා පුතේ. b සමානයි 3. a සමානයි 3යි b සමානයි 3යි. හරි. හතරවෙනි කොටස. පහ බෙදීම 5x ධන y ඍණ 2 ඍණ x 5x ධන y. ඊළඟට වැදගත්ම දේ ඔයාලට මතක ඇති ඊගියේ භාග වේලාවේදී මම කිව්වා මේක දෙවෙනි ප්‍රකාශනය මේ ලකුණට පස්සේ මේ ඍණ ලකුණක් නම් තියෙන අනිවාර්යෙන් මේ ප්‍රකාශනය වරහණක් ඇතුලේ ලියන්නම ඕනේ කියලා. ඍණ තිබ්බයි ධන තිබ්බයි ප්‍රශ්නයක් නැහැ. ප්‍රකාශන තියෙනවා නම් වරහණක් දැම්ම නම් හරි පුතේ. එතකොට මේ වැඩේ වරදින්නේ නැහැ. නැත්නම් වරදින ඕන්න බලන්න වරදින තැන. දැන් මේක සමානයි. 5 ඍණ 2 ඍණ x. දැන් උඩ ඍණ ලකුණෙන් ගුණ කරලා වරහණ අයින් කරනවා. 5යි මේ දෙන ගුණ කළාම ඍණ 2යි. ඍණයි ගුණ කළාම ධන x. 5x ධන y. 5x ධන y. 5න් දෙකක් ගියාම 3යි ධන x. 5x ධන y. හතර වෙන් රූපයක් තියෙන විදිහට. වෙන් රූපෙට අගයන් ටික දාන්න බලන්න මමත් දාන්න ඔයාලා ඇතුළත් කරන්න ඉතින්. ඉස්සෙල්ලාම ඡේදනය දාලා ඉන්න ඕනේ. ඡේදනය කියන්නේ මේ රවුන්ඩ් එකේ පොදු ඒවා තියෙනවා නම් දාලා ඉන්න. නැත්නම් එහෙම දෙපාර ලියන්න වෙනවනේ. එහෙම ලියන්නේ නැහැ කුලපොළ. බලන්න A වලයි B වලයි පොදු අවයව තියෙන ඒවා. පොදු අවයව විදියට D තියෙනවා නේද පුතේ? D තියෙනවා E තියෙනවා F තියෙනවා right. මේ ටිකනේ ඔයාලට පේන්න ඕනේ මේ දෙකේම DEF තියෙනවා. එහෙමනම් DEF මැදට දාන්න.
එතකොට A වල ඊට අමතරව තියෙනවා ABC. B වල තියෙනවා GH. සර්වත්‍ර කුලකයේ තියෙනවා A B C D E F G H I J වෙනකම්. අඩුපාඩු තියෙනවා දාමු. A B C D E F G H I J. ඊළඟට පහත දැක්වෙන කුලක අවයව සහිතව ලියන්න. A dash මෙකි ආයන්න. A dash කියන්නේ A රවුමෙන් පිට ඒ වල අනුපූරකය. එතකොට මේ A රවුම ඇතුලේව ලියන්න එපා. A රවුමෙන් පිට තියෙන ඔක්කොම ලියන්න. මේ තුන් දෙනයි මේ හතරම තියෙනවා ඒ රවුමෙන් එන්නේ. එතකොට G කමාදාල වෙන කරන්න H I J. ඊළඟට අපිට කියනවා ආයන්න A මේලේ B. A මේලේ B කියන්නේ මේලේ මම කොහේ මාලේ වගේ තියෙන පල්ලෙහාට මේලේ කියලා. මේලේ කියන්නේ ඔක්කොම අවයව ටික. මේක ඇතුලේ තියෙන ඔක්කොම ටික ලියන්න. A B C D E F G H. අකුරු මාරු වුණාට කමක් නැහැ. ඔය ටික ලියන්නයි ඕනේ. ඊළඟට අපිට කියනවා අඳුරු කරලා පෙන්වන්නලු පුතේ ඒ ඡේදනයේ B උඩට තියෙන ඡේදනය. ඡේදනය කියන්නේ පොදු ටික. මේ පුතේ මේ අඳුරු කරන ඉලක්කම් ටික මේ අකුරු ටික කියව ගන්න බැරි වෙන අඳුරු කරන්න එපා. ඊට පස්සේ බලන එක්කෙනාට බලන්න බෑනේ. O level paper එකේ නම් කියනවා ඉලක්කම් කැපී නොයනසේ කියලා. ඉලක්කම් මේවට ගොඩක් වෙලාවට දාන්නේ. ඒ කියන්නේ කියව ගන්න බැරි ඉන්නේ. ඊළඟට B කොටස කියනවා කාසියක් 1 සිට 4 තෙක් කාසියක් හා 1 සිට 4 තෙක් අංක යෙදූ සවිදි චතුස්තලයක් එකවර උඩ දැමූ විට බිම ස්පර්ශ වන පැති සඳහා ලැබිය හැකි සියලු ප්‍රතිඵල තුළ නියති අවකාශයේ එක් ප්‍රතිඵලයක් මෙසේ දක්වා ඇත. ඊයේදී නියති අවකාශය සම්පූර්ණ කරන්න. දැන් පුතේ මෙහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. නියති අවකාශයේ S වලින් ලියන sample space. කාසියේ පුතේ සිරසයි අගයයි තියෙනවා. මොකේ තියෙන විදිහේ බෑන් පැහැදිලි කරන්න. චතුස්තලයේ තියෙනවා එකේ ඉඳලා 4 වෙනවා. දැන් මෙහෙමනේ වෙන්න ඕනේ. මේ දැන් බිමට හිටින පැත්තනේ පුතේ මේ කියන්නේ නේ. උඩට හිටින පැත්ත ගන්න බෑ මේ. චතුස්තලයේ උඩට හිටින පැත්තක් කියලා එකක් ගන්න බෑනේ. මේ සිරසත් එක්ක එක ලැබෙන්න පුළුවන්. සිරස එක්ක දෙක ලැබෙන්න පුළුවන්. සිරස එක්ක 3 ලැබෙන්න පුළුවන්. සිරස එක්ක 4 ලැබෙන්න පුළුවන්. ඒ වගේම අග එක්ක මේවා ලැබෙන්න පුළුවන්. අනේ ඉන්න මට ලියන්න පුළුවන් මෙහෙම. සිද්ධි එකවර සිදුවෙන සිදුවීම් දෙකක් සිරසත් එක්ක එක ලැබෙන්න පුළුවන්. සිරසත් එක්ක දෙක ලැබෙන්න පුළුවන්. සිරසත් එක්ක 3 ලැබෙන්න පුළුවන්. ඊට පස්සේ සිරසත් එක්ක 4 ලැබෙන්න පුළුවන්. අග එකක් මේ ඔක්කොම ලැබෙන්න පුළුවන්. අග එක එක ටේල් කියලා ලියන්න පුළුවන්. මේක ඉතින් පේපර් එකේ තියෙන විදිහට මම ලිව්වේ. අග එක දෙක, අග එක 3, අග එක 4. ඔන්න නියති අවකාශය නෙමෙයි. ඒ ඇසුරින් කාසියේ සිරස සමග චතුස්තලයේ ඔත්තේ සංඛ්‍යාවල් ලැබීමේ සිද්ධිය A නම් පළවෙනියට අහනවා NA කීයද කියලා. කාසියේ සිරස සමග ඔත්තේ සංඛ්‍යාව. සිරසත් එක්ක ඔත්තේ මේක හරියි. සිරසත් එක්ක ඔත්තේ මේක හරියි. ඉතරයි යන්නේ දෙකයි නේ.
ආයන. Na කියන්නේ ඒ වල අවයව ගන්න. Pa කියලා කියන්නේ probability සම්භාවිතාව. ඒතර සම්භාවිතාව කියන්නේ අදාළ සිද්ධියේ අවයව ගාන. හරිද? අදාළ සිද්ධියේ අවයව ගාන බෙදීම මුළු අවයව ගාන 1 2 3 4 5 6 7 8 8න් 2යි. අපි යොන්නම් තව බෙදුවේ. දෙවරක් 1යි දෙවරක් 4යි. ඊළඟට පස්වෙනි එකත් බලමු පුතේ. පස්වෙනි එකේ වගුව ඔයාලා සම්පූර්ණ කරන්න කරලා මට සංඛ්‍යාත පේලි එවන්න. ක්‍රමාදාල එවනම් හරි ඉස්සරහට. ජල පිරිපහදු මධ්‍යස්ථානයකින් එක් දිනක පාරිභෝගිකයන් 25 දින රැගෙන ගිය ජල ලීටර් ප්‍රමාණය පිළිබඳ දත්ත. මේ වගුව සම්පූර්ණ කරලා හරි හිස්තැන් කරගන්න පුරවන්න. මම වගුව පොඩ ඇඳගෙන ඉන්නම්ද? ඔයාලා මට එවලා කියන්න. ඔය 26ෙම නෑ මේකේ තියෙන ගණන් ටික විතර ලියාගත්තාම ඇති. අපි මේ වගේ සිග්මා f එක දාගමු. ඒක ලේසි ඉස්සරහට යන්න. එකතුව කියලා තියෙන්නේ ඒව තමයි. පුතේ වැඩිම එන උත්තරය මෙන්න මේක. චුට්ටක් බලන්න පුතේ සේම අර ඉලක්කම් දෙකක් මාරු වෙලා තියෙනවා අනිත් අය ඒවත් එක්ක කවුරු හරිද දන්නේ නැහැ. මෙහෙම එකක් තියෙනවා. 3 3
4 5 ගොඩක් අය ඊළඟට එන්නේ පුතේ 3 4 3 කියලා. ඒ කියන්නේ මෙන්න මෙතන පොඩ්ඩක් බලා ගන්න ඕනේ වාට. 31 ඒවා කීයක් තියෙනවද 32 ඒවා කීයක් තියෙනවද කියලා බලන්න ඕන වෙන්නේ. ටිකක් බලන්න හරිද කියලා. මං හිතනවා මේක හරි කියලා පුතේ. හරි. එහෙනම් හරි. මෙතන 3යි, මෙතන 3යි, මෙතන 4යි, 5යි, 3යි, 4යි, 3. දැන් මේ පැත්තට ගුණ කරගමු. 75යි, 81යි, 116යි, 150යි, 93යි, 128යි, 3 4 12යි, 9යි, 10යි, 102යි නේ. මෙතන 25ක් එනවනේ කොහොමද? මේ යගයත් එකතු කරලා මෙතන දාගන්න පුතේ. දැම්මට පස්සේ අපිට ඉතුරු ටික හදාගන්න ලේසි. ඒකයි. එකතුවක් එවුම් බලන්න පුතේ. එකක් කිව්වා සර්. ඒක හරි පුතේ. හරි මම මේ කීපයක් එකගන් හිටියේ කොහොමද බලන්න. හරි. මෙතන 745යි. 745යි. හරි. දැන් බලමු මේකේ උත්තර ටික පුතේ ඉතුරු ටික. වගුවේ දත්ත භාවිතයෙන් පරාසය සොයන්න. පරාසය කියන්නේ පුතේ වැඩිම අගයයි අඩුම අගය අතර වෙනස. 24 අඩු කිරීම 25. 9. මාතේ කියන්නේ වැඩිම වාර ගණනක් දිය වෙලා තියෙන සංඛ්‍යාව.
මේකේ 5 තියෙන්නේ. කියන්නේ 30 තමයි 5ක් ක්ලියර් වෙලා තියෙන්නේ. එහෙනම් 30. ඊළඟට මධ්‍යස්ථයේ පිහිටීම හොයන්න ඕනේ අපි. පිහිටීම වෙන්නේ අගයන් 25ක් තියෙනවා. 25ට එකක් එකතු කරලා දෙකෙන් බෙදෙනවා. 26යි දෙකෙන් බෙදුවාම 13 වෙනි අය ගණන. එහෙනම් අපි බලන්න ඕනේ දැන් මේකේ 13ට තියෙන්නේ කීයද කියලා. 3යි 3යි 6යි 6යි 4යි 10යි. 10 වෙනකන් තියෙන්නේ 29. ඊළඟට 15ක් නේ මෙතන. 30. ඒ කියන්නේ 11 12 13 14 15 කියන්නේ ඔක්කොම 30 ඒවා තියෙන්නේ. එන 13 වෙනියට තියෙන්නේ පුතේ 30ම තමයි. ඊළඟට මධ්‍යයන්නේ. මධ්‍යයන්නේ කියන්නේ මෙයා මෙයාගෙන් බෙදුවාම එන ගාන. 745 25න් බෙදා. බෙදලා උත්තරේ කියන්න. හරි සර් එකක් එව්වා. බලමු මනික් පැත්තෙන් ආපු එක. තව එකක් බැලුවා නම් හරිනේ. හරියට බෙදන්න ලොකු වෙලාවක් ගන්න ඕනේ නැහැ. මේ පහෙන් බෙදලා ආයෙ බෙදුවා නම් හරි. 29.8ක් එනවා. ආසන්න පූර්ණ සංඛ්‍යාවට කියන්නේ කියලා කියනවා පැහැදිලිවම. එතකොට මෙතන 29.8 හරි පුතේ 30යි කියලා දෙන්නේ. ආසන්න වශයෙන් සමාන ලකුණ දාන්නත් පුළුවන්. ඊළඟට අපි 6 වෙනි එක බලමු. A නම් වරායෙන් පිටත් වන නැවක් අංශක 50ක දිගංශයකින් කිලෝමීටර් 100ක් ගිහිල්ලා B වලට එනවා. B වල ඉඳන් 140ක දිගංශයකින් කිලෝමීටර් 130ක් ගිහිල්ලා C ට එනවා. හරි. දිගංශය ගැන කතා කරනකොට අනිවාර්යෙන් උතුර ඇඳලාම ඉන්න ඕනේ. මේ වරාය ගැන කතා කරන්නේ. එහෙනම් අපි මේ වරායට උතුර අඳිනවා. A වල ඉඳන් අංශක 50ක දිගංශයකින් 50ක් කියන්නේ මේ වගේ නෙමෙයි. අංශක 50ක දිගංශයකින් කිලෝමීටර් 100ක් ගිහිල්ලා කිලෝමීටර් 100ක් ගිහිල්ලා B වලට එනවා. ඊළඟට කියනවා B වල ඉඳන් 140ක දිගංශයකින්. හරි. ඉතින් මම මේක පොඩ්ඩක් පහළට කරලා අදිනවා. B වල ඉඳන් අංශක 140ක දිගංශයකින් කිලෝමීටර් 130ක් ගිහිල්ලා. මෙතන ඉඳන් දිගංශයකින් කිව්වම අපි ඇඳ ගන්න ඕනේ පුතේ උතුර. 140ක්. මේ වගේ නෙමෙයි. මෙතන B. කිලෝමීටර් 130ක් යාත්‍රා කරලා
C වෙත නගා වෙනවා. දල සටහනක් යන්නේ. ඊළාට කියනවා සෙන්ටිමීටර් එකකින් කිලෝමීටර් 20ක් නිරූපණය වෙනවලු. सेंटीमीटर එකකින් කිලෝමීටර් 20ක් නිරූපණය වේ නැත්නම් දැක්කේ නෙමෙයි. මේ කියන පරිමාණය අනුපාතයක් විදිහට දක්වන්න. එහෙනම් මෙයා සෙන්ටිමීටර් වලටම හරවන්න ඕන. කිලෝමීටර් මීටර් වලට හරවලා ඉන්නම් කියනවා නේ. කිලෝමීටර් මීටර කරන්න 1000න් ගුණ කරනවා. ඊළඟට මීටර් සෙන්ටිමීටර් කරන්න මීටර 100ක් සෙන්ටිමීටර් 100ක් නේ මීටර එක. එහෙනම් මේක ආයි 100න් ගුණ කරනවා. එතකොට මෙතන එනවා පුතේ 2.1 2 3 4 5 6ක්. මිලියන 2ක්. එතකොට දැන් අනුපාතයක් විදිහට ලියන්න පුළුවන්. එක අනුපාත ලකුණ කිලෝමීටර් 20 වෙනුවට මිලියන 2. අනුපාතයක් ලියන්න ඕනේ අනිවාර්යෙන්ම එකම ඒකකයකින් අරගෙන ඉවර වෙලා. ඊළඟට කියනවා පුතේ පරිමාණ රූපයට අවශ්‍ය AB BC දුරවල් දෙක ගණනය කරන්න. අපි බලමු. AB පරිමාණයෙන් බෙදන්න එපා පුතේ. 100 20ෙන් බෙදනවා. 5යි. BC 130 20ෙන් බෙදනවා. බිඳුවට බිඳුව කැපෙනවා. 13 දෙකෙන් බෙදුවාම දෙවරක් 6 12යි 6.5. ඔන්න යගයන් දෙකත් හෙව්වා. ඊට පස්සේ කියන පරිමාණ රූපය අඳින්න. අපි දැන් මැනලා අඳින්න. හරියට අංශක ගණන් එහෙම මැනලා ඇඳලා ගමු. මෙතන අංශක 50යි. මෙයා A සෙන්ටිමීටර් 5ක්. ඒවා සෙන්ටිමීටර කියලා තමයි ලියන්නේ. ඊළඟට අංශක 140ක් පුතේ.
මෙයා 6.5. ඊළඟට අපිට කියනවා පුතේ යදින්න පරිමාණ රූපයට අනුව මේ වරායන් දෙක අතර සැබෑ දුර කීයද කියලා. දැන් ඔයාලට තියෙන්නේ මේක රේඛාවකින් යා කරලා මේ දිග සෙන්ටිමීටර වලින් මනින්න මෙතන. මැනලා මටත් කියන්න. ඊට පස්සේ සැබෑ දුර ඔයාලට හොයාගන්න පුළුවන් ඒ ලැබෙන ගාන පරිමාණයෙන් වැඩි කළා. කිලෝමීටර් 20ක් නේ එකකින් දැක්වෙන්නේ. එහෙනම් 20න් වැඩි කළා නම් හරි. ඒ ප්‍රශ්නයක් අහනවා 100/20000 කියන එකක් අනුපාතයට ගන්න බැරිද කියලා. පුතේ අපිට ඒක ගන්න බැරි වෙනවා. මොකද හේතුව සෙන්ටිමීටර් එකකින් කිලෝමීටර් 20ක් වුණාම පුතේ සෙන්ටිමීටර් මීටර් වලට හරවුවොත් ඔයා හිතනාගෙන මේ පුතේ සෙන්ටිමීටර් එකකින් යන්නේ පුතේ. එතකොට සෙන්ටිමීටර් මීටර වලට හැරෙව්වොත් cn එකයි පුතේ. මෙතන මෙහෙම තිබ්බනම් හරි. මෙතන මීටර එකකින් කියලා තිබ්බනම් මීටර එකක් කියන්නේ සෙන්ටිමීටර් 100ක්. අන්න එතකොට නම් ලියන්න තිබ්බ පුතේ. එතන සෙන්ටිමීටර එකකින් තියෙන හින්දා මේ භාග ලියන්නේ නැහැ අපි අනුපාතයට. හරි. මම කිව්වේ තේරුණාද දන්නේ නැහැ පුතේ. හැම වෙලේම පළවෙනි ඉලක්කම එකේ තියාගන්න පුතේ. එතකොට හරි. අපි අඳින්නේ සෙන්ටිමීටර වලින් ඒ නිසා මට මේ දුර එවන්න කීයද කියලා තවත් එක්කෙනෙක් විතර එවනම් හරි පුතේ. මම හිතනවා මේක 8කටත් වඩා වැඩි අගයක් එයි කියලා. ආපු ගාන දාන්න පුතේ නැත්තම් වෙලාව යන වැඩක් කියන්නේ මට හිතෙන්නේ 8.2ක් 3ක් වගේ එයි කියලා. ඔයාලා බලන්නකෝ. එතකොට දශම නැහැ කියලා හිතලා වැඩි කරලා දශම තියන්න ඕනේ. මගේ විදියට නම් 164ක් එනවා කිලෝමීටර්.
වෙනි එක පුතේ A x වල අගය හොයන්නලු x වල අගය ලේසියෙන්ම හොයන්න පුළුවන් අපිට 180න් සරල රේඛාවක්නේ 40ක් අඩු කරා නම් පුතේ 140ක් වෙනවා. දෙවෙනි එක අභ්‍යන්තර කෝණවල එකතුව කීයද අහනවා. පාද 6ක් තියෙනවා පුතේ. පාද 6ක් තියෙනවා නම් 180 වැඩි කරන්න ඕනේ පාද ගානෙන් දෙකක් අඩු කරාම ලැබෙන 4. හත්සිය 20ක් වෙන්න ඕනේ අංශය. එහෙමනම් අපෙන් අහනවා y වලට සමීකරණයක් ලියන්නද පුතේ. y අකුරු දෙකක් තියෙනවා. 130යි 150යි 90යි අපි හොයාගත්ත 140යි ඔය ටික ඔක්කොම එක්කහු කරාම 720ක් විය යුතුයි. මේ ටික එකතු කරලා බලන්න කීයක් එනවද කියලා. 180යි 370යි 470යි 510ක් එනවා. 2y කියලා කියන්නේ 720 අඩු කිරීම 510. හරිද බලන්න. ඔව්නේ 510. එතකොට මේක අඩු කළාම එනවා පුතේ 210ක් නේ. දෙපැත්තම බෙදනවා දෙකේ. y සමානයි අංශක 105. ඉක්මනට ඇතුළත වෙලාව ඉවරලා තියෙනවා. ඊළඟට b කොටස සවිදි බහුවශ්‍රයක බාහිර කෝණය අංශක 45යි. කියන්නේ සවිදි කියලා කියන ඔහොමනේ මේ එකක් 45යි දුන්නේ. එහෙනම් පළවෙනියට අහනවා පාද ගාන. පාද ගාන සමාන වෙනවා බාහිර කෝණ ගානට. බාහිර කෝණ ඔක්කොගෙම එකතුව 360යි. 360 බෙදන්න ඕනේ 45යි. 8යි. එහෙනම් අහනවා අභ්‍යන්තර කෝණවල එකතුව පුතේ. පාද 8ක් තියෙනවා නම් 180 ගුණ කළා නම් හරි 8න් දෙකක් අඩු කළාම එන ගාන. ඒක ලේසියෙන් 6. 6 වරක් බිඳුවයි 6 වරක් 8 48යි 6 වරක් 1 6යි 4යි 10යි. අංශක 1080ක් කියලා ලැබෙනවා. මේ උතනින් ඔය ප්‍රශ්න පත්‍රය ඉවර වෙනවා පුතේ. ඔයාලා මේ ටියුට් එකේ ඔක්කොම පේපර්ස් ටික කරන්න. හරි ඊට පස්සේ මට පුළුවන් ඒ ටික බලන්න මේ සතිය ඇතුළතම අපි ඕක බලලා ඉවරයක් කරමු. මම ඔයාලට කියන්නම් කොහොමද වෙන්න ඕනි කියලා. මැසේජ් එකක් දාන්නම්. විභාගයක් තියෙනවා මේ සතියේ ඔන්ලයින් ටෙස්ට් එකක්. ඒකට උදව්වක් වෙන්නයි මම මේ පේපර් එක හැදුවේ පුතේ. එහෙනම් අපි අදට මෙතනින් අවසන් කරමු.